ආදරේ හිතනවද? මේ දැනුත් මේ දැනුත් මට දැනෙන නොබී ළඟට එන්නට හිතුණා. මේ දැනුත් හිත හොයන එකම හීනයක් මට තිබුණා. නුඹ පිපි මගේ හිතේ රිදුම් නුඹ ගත්තා නුඹ ගත්තා. ආදරේ හිතනවද? නෙත් අගට කඳුළු දී එක් දිනක නුඹ ගිහින් තිබුණා. මල් සරා දුනු විදී ඇයත් එක්ක මට යන්නට තිබුණා යන්නට තිබුණා. මේ දැනුත් මට දැනෙන නොබී ළඟට එන්නට හිතුණා. මේ දැනුත් හිත හොයන එකම හීනයක් මට තිබුණා. දු ඇයි අක්කා? මේක සෙනුර අංකල්ට. ඔයම් බ්‍රෙක්ෆාස්ට් වලට. ෂා ලස්සනයි. ඕක ගියද්ද සෙනුර අංකල්? නෑ මේක රෙස්ටෝරන්ට් එකක්.
ඕක කොහෙද තියෙන්නේ? අඬ ගහනවා. සෙනුර අංකල්? මට අඬ ගහනවා. මට අඬ ගහනවා. අඬ ගහනවා. මගේ ආරාධනාව පිළිගෙන මෙතනට ආපු උගොල්ලෝ ඔක්කොම මම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. මේ ජයදේව කොටිකාර කියන්නේ බින්දුවෙන් පටන් ගත්ත මිනිහෙක්. මම මුලින්ම කළේ හෝටලයක අතුපතු ගාන රස්සාව. ඊට පස්සේ මම කෝකියට අත්වැඩ දුන්නා. ඒ අත්වැඩ දෙද්දි මම ටිකෙන් ටික කෝකි රස්සාව ඉගෙනගෙන අන්තිමට කෝකියෙක් හැටියට රස්සාව කරා. එහෙම කරලා අඩියෙන් අඩිය නැගිට ඇවිල්ලා තමයි අද මේ කැදැල්ල කියන හෝටලයක අයිතිකාරයෙක් බවට මම පත් වුණා. පොඩි මොනවාදර තාත්තා දොඩවන්නේ? අනේ මන් දම්මේ කොහොම හරි ඔය මම කියලා දීපු කතාව නම් නෙමෙයි කියන්නේ. විනීතා, ඔයත් එන්නකෝ මගේ ළඟට. ඊළඟට මගේ පොඩ්ඩි ලවන්‍ය. එයාට ඕනුනේ හැමදාමත් තාත්තා ලොකු මිනිහෙක් වෙනවා දකින්න. එයා තමයි මේ හෝටලෙට නම තිබ්බේ කැදැල්ල කියලා. පොඩ්ඩි ඔයත් එන්නකෝ මගේ ළඟට. ඔයා මට ලියලා දුන්න කතාව. ඒක තාම තාත්තගේ සාක්කුවේනේ. ඒක දැන් අපි කියමු. නෑ. දැන් මේ කතාව වැඩක් නෑ. තාත්තා මේ කියපු කතාව ඒ කතාවට වඩා ගොඩාක් හොඳයි. මෙතනට තව එක්කෙනෙක් අඩුයි. ඒ තමයි මගේ ලොකු පුතා මාලිත්. ලොකු පුතේ. මාලිතෝ. එයා මට අඬ ගහනවා. එයා මට අඬ ගහනවා. අඬ ගහනවා. ඉස්සරහා පැලවත්ත හන්දිය. එතන මේ වෙලාවට මාර ට්‍රැෆික්. හිරෝනොත් එහෙම වාහනේ හොලවනෝ බොරු. යන්න ඕන තැන හරියටම කිව්වනම් මට ෂෝට් කට් එකකින් යන්න තිබ්බා. මට යන්න ඕනේ එයා ළඟට. අයියේ මොකද හලෝ බෙරියන් දෙන්නේ? මම කන් ඇහෙනවා. ඔයා හිතන් ඉන්නේ ඔය YouTube එක අස්සේ රිංගගෙන හිටියම ඔක්කොම හරි කියලාද? ඔව්. මේ ලෝකෙ මට නිදහස්. මම මේ බල හිටියේ ජෝකර් ෆිල්ම් එකේ ට්‍රේලර් එක. මේ පාර ඔස්කර් සම්මාන උල්ලේ හොඳම නළුවට සම්මාන හම්බුනේ මේ ෆිල්ම් එකේ. අන්න ඇක්ටිං නම් පිස්සු හැදෙනවා. අයියෝ යන් හලෝ තාත්තා ඔයාව හොයනවා. මන්ද දන්නවනේ ඕපනින් එක මගේ හැල්ලා මෙතනට වෙලා ඉන්නේ. අනේ මේ එතෙන්ට ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ගේ බොරු සුබ පැතුම් පුරාජේරු කතා මට නම් ඕවා අහන්න ඕනේ නැහැ. හරි බෝරින් හලෝ. පිස්සු විකාර. අයියෝ මේ ඔයාගේ ඔය රැඩිකල් කතා පැත්තකින් තියලා එනවද යන්න? ඔයා හදන්නේ අද වගේ හොඳ දවසක තාත්තගේ හිත රිද්දන්න දාලෝ. තාත්තගේ හිත රිද්දන්න අකමැතිද තමයි මම මෙතනලා පාඩුවේ ඉන්නේ. මං එතන සෙට් වෙන්නේ නැහැ. එතන මට සෙට් වෙන්නෙත් නැහැ. සුදුනංගි මට වද දෙන්න නැතුව මගේ පාඩුවේ ඉන්න ඉඩ දීලා යනවා යන්න මෙතනින්. වඳින්නම් යන්නකෝ. ආදරේ හිතනවද? මේ දැනුත්? නවත්තන්න. සර් මෙතන නවත්තනා මිනිස්සු කියවපුවාම
බලන්න හොඳට කන්න නේ. මේ දැනුත් මට දැනෙන නොමේ ළඟට එන්නට හිතුණා. තිසරි සෙනුර මට බයයි. මම ඔයාලගේ ඉන්නවා තිසරි. වා කිසිම දෙයකට බය වෙන්න එපා. මගේ පණ තියෙන තාක්කල් මං ඔයාලට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මගේ තිසරි. ඒත් කතා කර කර ඉන්න වෙලාවක් නෑ තිසරි. මං ආවේ වාව එක්කගෙන යන්න. කොහෙද? ප්‍රශ්න අහහා ඉන්න නැතුව කිව්වා මාලා මාත් එක්ක එන්න. එන්න ඉතින්. අත්තාරින්න! අත්තාරිනවා මාව! අත්තාරිනවා! තිසරි. කොහමයි තිසරි? කොහමයි තිසරි? ආදරේ හිතනවද? හලෝ කත රශ්මි දැන් කෝ සෙනර මල්ලි සෙනුර ගෙදරින් ගිහිල්ලා මාදව දූ හොඳටම බය වෙලා අඬනවා. ඒවා හින්දා මගේ ඔළුව අවුල් වෙලා තියෙන්නේ. හරි හරි ඔයා කලබල වෙන්න එපා. ඔයා මල්ලිටත් වඩා කලබල වෙලානේ. ඔයා පොඩ්ඩක් දුවව සෙටල් කරගන්න. බලන්න මම ඉක්මනට එන්නම්. මොකද මිස්ටර් මාධව මාව දැක්කම ජැකට් එක වගේ බය වුණේ? මම යක්කුන්ට බය නෑ. මිස්ටර් මාධව යක්කුන්ට බය නෑ. හැබැයි මිනිස්සුන්ට බයයිනේ. ඒකනේ මම කප්පම් සල්ලි ගානට වෙලාවට ගෙවන්නේ. හරි මට කියන්නකෝ ඇයි මාව හම්බෙන්න ආවේ? මිස්ටර් මාධවට කොන්ට්‍රැක්ට් එකක් බාර දෙන්න. කොන්ට්‍රැක්ට් එකක් බාර දෙන්න මට. මේක ලේ හැලෙන කොන්ට්‍රැක්ට් එකක් නෙවෙයි. මල් හැලෙන කොන්ට්‍රැක්ට් එකක්. මට පැහැදිලි නෑ මම මොකද්ද කියන්නේ කියලා. ඕකේ. මේකයි සිද්ධි. මගේ මල්ලි කසාද බඳින්නයි හදන්නේ. මම ඉතින් අවමගුල් කෙන දැනගෙන හිටියට මගුල් කෙන දන්නේ නැහනේ. මිස්ටර් මාධව ඇවිල්ලා මගුල් කප්පිත්තනේ. ඉතින් මං හිතුවා මිස්ටර් මාධවට මේ මගුල් කොන්ට්‍රැක්ට් එක බාර දෙන්න. හරි දැන් තමයි මට තේරුනේ. සුරේන්ට ඕන කරලා තියෙන්නේ ඔයාගේ මල්ලිගේ වෙඩින් එක අපේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි එක හරහා කරගන්නද? හරියටම හරි. වෙඩින් කාඩ් එකේ ඉඳලා බයිට් කෑල්ල දක්වා සියලුම දේවල් මිස්ටර් මාධව බලා ගන්නවා. ඕකේ? ගානක ඊයේක කමක් නැහැ. වෙඩින් එක සුපිරියර් කෙරෙන්න ඕනේ. මම හිතාන් ඉන්නේ මිනිස්ටර්ස්ලා පාර්ලිමේන්ට් මෙම්බර්ස්ලා ඔක්කොම වැඩිට බස්සන්. මේ මිස්ටර් සුරේන් මම හදිසි මීටින් එකකට යන්න ඕනේ. මම කියන්නේ අපි වෙන වෙලාවක හම්බෙලා වාගේ මල්ලිගේ වෙඩින් එක ගැන සම්පූර්ණයෙන්ම කතා බහ කරගමු. ඕකේ. වැඩේ කරුණ කියලා මම ගැන හිතා ගන්න. ඕකේ? ඔව් ගෙපන් ගන්න. මොකක්ද සීන් එක? මොකක්? ඒ බයිලා මෙහා පො ලංකාවට ඇවිල්ලා? එහෙනම් අපව තොইলක් නටන්න වෙයි.
ඔය කියන විදිය කෙනෙක් අපි දන්නෙත් නෑ මේ හෝටලෙට ආවෙත් නෑ. නෑ නෑ. මගේ තිසරි මෙහෙ හිටියා. මං එයාව දැක්කා. ඔයාට වැරදිලා වෙන්නේ නැති. අන්න මගේ තිසරි. තිසරි. කවුද ජය මේ මිනිස්සයා? ඇයි මේ වගේ මිනිස්සෙකුට මෙතෙන්ට එන්න කිව්වේ? මම එන්න කිව්ව එකක් නෑ විනීත. මං එමිනියව දැක්කෙත් අද. ඒක මෙතනට කඩා පාත් වෙලා අපි මේ පොඩ්ඩි ගැතින් ඇදගෙන විකට මන් නටුවා. ඒ මිනිස්සයා කවුද තිසරි කියලා කෙනෙක්ව හොයනවා අම්මේ? අනේ ජය මේ මිනිස්සයා ඉක්මනින් මෙතන යවලා දාන්නකෝ. අර මිනිස්සුත් කලබල වෙලා. මගේ දැන් රතු කට්ට පැනලා තියෙන විනීතා. තාත්තේ පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. මං ඒ මිනිස්සයාට කතා කරන්න. ඔය වගේ උන්ට කතා කරන විදිය උඹ දන්නේ නෑ පොඩ්ඩියේ. පොඩ්ඩේ ඉඳපන්කෝ. මගේ තිසරි. 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 මිලදී තිසරියක් නෑ ඔය. බයිනක් පවුනොත් එළියට. තිසරි. ආදරේ හිතනවද? ඊ වතාවේ වගේමද? ඊටත් වඩා අන්තයි මාධව. සෙනුර ලංකාවට ඇවිල්ලා සතියකමාරයි. එයා දැන් දෙසරයක්ම අපේ දුව බය කළා. මොකද නේදුවේ? සෙනුර අංකල් යකෙක් වගේ දඟලුවා. එයා දැන් හිටපු චිත්‍රයක් තිරලා දැම්මා. ඒ කටිය බය වුණාද? ඔව් ගොඩාක්. මං එළියට දුවගෙන ගියේ මෙයාගේ කෑ ගැහිල්ලට. තමයි මං හිතුවේ කවුරු හරි මෙයාගේ බෙල්ල මිරිකනවා කියලා. මාධව මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ විදිහට සැරින් සැරේ බය වෙන කෙච්චර හොඳ දෙයක් නෙමෙයි. මෙයා තම පුංචි. අපිට සෙනුරුගේ මානසිකත්වයේ වගේම අපිට සසිනිගේ මානසිකත්වය ගැනත් හිතන්න වෙනවා. හරි. මගේ දෝ දැන් කාමරේට ගිහිල්ලා හෝම්වර්ක් කරන්න. ඔයාට පිස්සුද? මේ දරුවව තනියම කාමරේට යවන්න. පේන්නේ නැත්නම් මෙයා බය වෙලා ඉන්නවා. අම්මි අවදාලා කොහෙවත් යන්නේ නැහැ. හොඳද? මගේ දුව බය වෙන්න එපා. අපිට සෙනුර ගැන තීරණයක් ගන්න වෙනවා. සෙනුර ගැන මම තීරණයක් ගත්තේ මීට ගොඩ කාලයකට කලින්. ඒ නිසා තමයි සෙනුර දැන් මේ ගෙදර ඉන්නේ. ඒ තීරණේ කිසි වෙනසක් වෙලා නැහැ. මගේදෝ සෙනුර අංකල් මොනවද කිව්වේ? එයා කිව්වා අය මට අඬ ගහනවා කියලා. සෙනුර මොකේද ගියේ? දන්නේ නැහැ. හැයි කාරක ගරාජ් එකේ. ඒ පාරව කොහෙද යන්න හදන්නේ? සෙනුරගේ වගේම තියෙන මගේ අතේ. මහත්තයාර පේෂන්ගේ බරකාරය නේද? ડોක්ටර් යාව එක්කගෙන නම් ආවේ මං තමයි. දැන් කොහොමද යාගේ තත්ත්වය හොඳයිද? පේෂන්ට ලොකු ඔපරේෂන් එකක් කරලා තියෙනවා නේ. මට යාගේ මෙඩිකල් රිපෝට්ස් එක බලන්න පුළුවන්. ඔපරේෂන් එකක්? මම නම් හරියට කියන්න දන්නේ නැහැ මහත්තයා. දන්නේ? මේකයි ડોක්ටර් මම මේ මිනිස්සුව දැක්කෙත් අදමයි. අද අපේ හෝටලේ විවෘත කරන උත්සවයේ
මේ මිනිස්සු එතනට කඩාවැදිලා එකපාරට මාර පිස්සුවක් නටුවානේ. මේ ඇඳගෙන කරගෙන ඉන්න හැටි පිස්සෙක් කියලා හිතන්නත් බෑ. එතන වැඩ සීරම අවුල් වුණා මේ මිනිස්සු නිසා. එකපාරට ගහක් කපලා දානවා වගේ මේ මිනිස්සු සීන නැතුවද කියන වටුණා. මම මේ කාගුණ දරුවෙක් නේ කියලා ස්පිරිතාලට අරගෙන ආවේ. දැන් ඔය පේෂන්ට් මීට කලිනුත් මහත්තයාගේ හෝටලෙට ඇවිල්ලා තියෙනවා. මං හරියටම කියන්න දන්නේ නැහැ ડોක්ටර්. මම මේ හෝටලේ බද්දට ගත්තේ දැන් දවස් 3කට කලින්. ඊට පස්සේ නම් මේ මිනිස්සු ආවේ නැහැ. හැබැයි අද ආවේ කවුරු හරි ගෑන් ළමෙක් හොයාගෙන. එතන හැසිරුනේ හෝටලේ හොඳට මේ හුරු පුරුදු කෙනෙක් වගේ තමයි. මේ පේෂන්ට් නිකම්ම ඔතෙන්ට ආව වෙන්න බෑනේ නේද? මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. පොඩ්ඩි ඔය අය ආපු කොල්ලව දන්නේව නැද්ද එතකොට? අයියෝ අම්මා. ඇයි අනේ එකම ප්‍රශ්නේ අහන්නේ? නෑ මේ නිකන්. නිකන් කිව්වට ඉතින් නිකම්ම නෙමෙයිනේ. දැන් අම්මා හිතන්නේ මං ඒ කොල්ල එක්ක සෙට් වෙලා ඒ කොල්ලට බූට් එක තියලා ඒ ෂොක් එකට ඒ කොල්ලට පිස්සු හැදිලා මේ මාව හොයාගෙන ආවා කියලානේ. විකාර. අයියෝ අම්මා බය වෙන්න එපානේ. මං ඒ කොල්ලව දන්නෙත් නෑ. දැකලත් නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. අනිත් එක ඉස්සරහට දකින්න ඕනෙත් නෑ. ඒ කොල්ල අනිත් එක මේ ලවන්‍යව නෙමෙයි හොයාගෙන ආවේ. තිසරි කියලා කෙනෙක්. ආදරේ හිතනවද? අර සීන ඇති වෙච්ච කොල්ල හොයාගෙන ආපු මිනිස්සයා කවුද? මට බය අපේ දූ ගැන. මම කල්පනා කරන්න විනීත මේ හෝටලේ අපි දිගටම කරගෙන යනවද නැද්ද කියන එක. සර් මුකුත් ඕඩර් කළේ නෑනේ. මට ඕන ඕකව. ඩෙවල් දානවද ස්ටු දානවද බාබකියු කරනවද කියලා මම බලා ගන්නවා.